මගේ සුවිශේෂයේ 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට. ඒ දවස්වලදී නැවත මහත් සමූහයක් රැස් වූවෙන් ඔවුන්ට කෑමට කිසිවක් නොතිබුණු නිසා උන්වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා මේ සමූහයා ගැන මට ඉතා කනගාටුය. ඔහු දැනටම 3 දිනක් මා සමග සිටිති. කෑමට කිසිවක් ඔවුන්ට නැත. කුසගින්නෙන් ගෙදර යන්න හැරියොත් ඔවුන් මගදී ක්ලාන්ත වනු ඇත. ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිති වදාළසේක. මගේ ප්‍රමාන්තනි මේ වාක්‍ය 3 මේ කතා කරන වාක්‍ය 3 ඇතුලේ ජේසු ගැන මහා පරාසයක් අනාවරණය කරනවා. ජේසුගේ සංවේදිතාවය sensitivity of Jesus. ජේසු කොච්චර ඔබගේ ජීවිතයට සංවේදීද කියන එක. සමහර වෙලාවට ඒක පාලු කර අත්දැකීමකදී අපිට තේරෙන්නේ නැහැ උන්වහන්සේගේ විදිය මොකක්ද කියන එක. හැබැයි ඔබ මම අයිති කරගන්න ඕන දේ තමයි උන්වහන්සේ මහා දයාබර ප්‍රේමවන්තයෙක්. ඔබගේ සියුම් පුංචි අවශ්‍යතාවය ඉඳන්ම උන්වහන්සේ දන්නවා කියන එක. වැන්දබුව පඳුර දාද්දී ඒ පඳුරේ ඒ කාසි දෙකේ සද්දේ තඹ කාසි දෙකක් කියලා උන්වහන්සේට තේරුණා. උන්වහන්සේ අඳුරගත්තා. අච්චර 1000ක් ඉන්න තැන හැංගිලා හිටිය සකේයුස්ව උන්වහන්සේ අඳුරගත්තා. මගේ ප්‍රමාන්තයනි ධර්මශාලාවේ දේශනා කරනකොට අතක් පණ නැති මිනිස්සෙක් එතන හිටියා කියලා ජේසු දැක්කා. ඔබගේ මගේ ජීවිතයේ ඒ හැම සියුම් තැනකටම උන්වහන්සේ සංවේදී. එනිසා රවටෙන්න එපා යක්ෂයා කියන දෙයට ඔබ දෙවියන් වහන්සේගේ පුතා නම් ඔබගේ බඩගින්න පුරව ගන්න කියන තැනක ඔබ උත්තර හොයාගන්න ඕනේ නැහැ. උන්වහන්සේ ඔබව ඒ තැන තියන්නේ තේරුමක් එක්ක. උන්වහන්සේ ඒ තැන ඔබව තියන්නේ තේරුමක් එක්ක ඔබව නොදැනගෙන දොතේරිලා නෙමෙයි මගේ ප්‍රමාන්තෙනි. උන්වහන්සේ ඇස්පිල්ලමක්වත් ගහන්න නැතුව ඔබ දිහා බලාගෙන ඉන්නවනම් උන්වහන්සේගේ මුළු අවධානය මගේ වස්තුව ඔබයි කියලා උන්වහන්සේ යෙසායා 49 කතා කළා කියලා. මගේ ඇස් සමයේ වටිනා වස්තුවක් ඔබයි කියලා. යෙසායා 49 උන්වහන්සේ 15 කියනවා හැකිද මවකට තම කිරිදර අමතක කරන්නට. ඇය එසේ කළත් මම ඔබ අමතක කරන්නේ නැහැ කියලා. එහෙම එච්චර සංවේදීතාවයක් උන්වහන්සේට තියෙනවා. මගේ ප්‍රමාන්තනි එච්චර සංවේදීතාවයක් තියෙද්දී ඔබට මට මේ ලෝකයේ උත්තර මේ ලෝකයේ අටෙන්ෂන් එකක් මොකටද? හැබැයි උන්වහන්සේ උත්තර දෙන්න උන්වහන්සේගේ වුණාවට උන්වහන්සේගේ විදිහට බලන්න ඒ තැනදී උන්වහන්සේ ශ්‍රාවකයන් මේ සමූහය ගැන මට ඉතා කනගාටුයි. ඒ කියන්නේ එයාලා දවස් 3ක් ජේසුත් එක්ක හිඳලා දැන් යාලා බඩගින්න ඉන්නවා කියන එකට ජේසු කොච්චර දුක් විඳිනවද? මගේ හදවත ඔබ ගැන කකියනවා කියලා උන්වහන්සේ කියන්නේ ඒකයි. මගේ හදවත කකියන තරමට වේදනාවෙන්. මගේ ප්‍රේමවන්තයනි. උන්වහන්සේ කියනවා ඔවුන් දැනට 3 දිනක් මා සමග සිටිති. කෑමට කිසිවක් ඔවුන්ට නැත. කුසගින්නෙන් ගෙදර යන්න හැරියොත් ඔවුන් මගදී ක්ලාන්ත වනු ඇත. උන්ගේ සමහර දුර සිට ඇවිල්ලා තියෙන්නේ. මේ attention to detail. ජේසුගේ ආදරය මේ ආසේ පාවෙන සංකල්පවල ප්‍රතිපත්තිවල තියෙන තැනක් නෙමෙයි. උන්වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක මාංශගත වෙලා ඔබගේ මගේ ජීවිතේ හැම දයාබර අඩුවක්ම උන්වහන්සේ 100% අඳුරගෙනයි ඔබ මාව මේ ගමන අරගෙන යන්නේ. ඒ මනුස්සයාගේ ලස්සන මොකක්ද? උත්තර නැහැ කියලා නැගිටලා දිව්වේ නැහැ. උත්තර හොයාගන්න තැන්වල ඒගොල්ලෝ නලංගුනේ නැහැ. මාර්තා වගේ මරියා වගේ පාමුල ඉඳගෙන හිටියා ජේසු උත්තර දෙනකම්. අහස පළල මන්න දුන්න ස්වාමීන් වහන්සේ, පර්වත පළල ජලය දුන්න ස්වාමීන් වහන්සේ, රතු මුහුද දෙපා කරපු ස්වාමීන් වහන්සේ ඔබ උන්වහන්සේගේ පාමුල ඉන්නවා නම් ඔබට හිතා ගන්නත් බෑ. ආයි යන්න කොච්චර දුරක් තියනවද? දවස් 3ක් කාලා නැහැ. මේ වගේ ගිරේට අහුවෙලා වගේ පුවක් ගෙඩියක් වගේ අහුවෙලා ඉන්න ඔබට උත්තර දෙන්න උන්වහන්සේට බැරිද? ඒ මිනිස්සු උගුලකන ඉන්නේ. ආවදුර ආපුව යන්න විදියක් නැහැ. අත ළඟ කෑම නැහැ. උත්තරයක් නැහැ. ආපහු ගියත් කලන්තාලේ වැටෙනවා. මේ වගේ උගතෝ කෝටික තැනක ජේසු එයාලට උත්තර දෙන්නේ නැද්ද මගේ ප්‍රේමාන්තනේ? ඔබගේ උගතෝ කෝටික ප්‍රශ්නෙට. If you are sandwiched between a problem.
ඔබගේ උත්තරයක් නැති දෙපැත්ත හැරෙන්න බැරි තැනට උන්වහන්සේට උත්තර දෙන්න පුළුවන්. උන්වහන්සේ හිබ්‍රු 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමාන්තනි හරිම දයාබර මන්ද අපට ඉන්න නායක පූජකයා කෙසේ කෙනෙක්ද කියන එක හිබ්‍රු 4 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ හරි දයාබරව 15 වෙනි වගන්තියේ අපිට මතක් කරලා දෙනවා. මන්ද අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව හැම අයුරින්ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි. ඒ බැවින් අපේ ඕනෑපාකම්වලදී අපේ සරණය සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැතිව කරුණාවේ සිංහාසනය වෙත ළඟාවෙමු. කියන උන්වහන්සේ ගාව ඉන්නවා කියන තැන. උන්වහන්සේ ගාව රැඳෙනවා කියන තැන. ඒ පාමුලම ඉන්න. ඒ වචනය තුළ ඉන්න. උන්වහන්සේ දේශනා කරන කෙන කරේ. ඒ වචනය තුළ ඉද්දී ඔබගේ භෞතික අවශ්‍යතාවය මේ ලෞකික අවශ්‍යතාවය උන්වහන්සේ බලනවා. ඒක උන්වහන්සේ ඔබ පෝෂණය කරන තැන. ඒක උන්වහන්සේ කරදර වෙන්න එපා. උන්වහන්සේ මතයතුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම ඔබට මතක් කරලා කියන දේ කරදර වෙන්න දෙයක් නැහැ. කරදර වීමෙන් ඔබගේ ආයුෂ කාලය ඔබට වැඩි කරගන්න පුළුවන්ද? ඒකයි කියන්නේ විජාතින් 32 වෙනි වගන්තිය. විජාතින් හැම විටම සොයන්නේ මේවාය. මේවා ඔබට ඕනෑ බව ඔබගේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නාසේක. ඒත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යද ධර්මිෂ්ඨකමද සොයන්න. එවිට මේ සියල්ලත් ඔබට ලැබේ. එබැවින් හෙට දවස් ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහි. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න. මගේ ප්‍රේමාන්තනි. එනිසා මේ තැනදී මේ අද දවසේ ස්වාමීන් වහන්සේ දයාබරව ඔබට කතා කළා කියන තැන. ඔබගේ අවශ්‍යතාවය ඇතුළාන්ත අවශ්‍යතාවය දන්නවා. සමහර ඔබ දන්නේ ඔබගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. ඔබ දන්නේ ඔබට මොනවද ඕනේ කියලා. බලන්න මා සමරිතානු ස්ත්‍රිය ගාව නතර වෙන ජේසු ජෝන්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ සමරිතානු ස්ත්‍රිය ගාව නතර වෙන ජේසු එයාගේ අවශ්‍යතාවය එයාට තේරුම් කරලා දෙන විදිය. එයා හිතන්නේ වතුර වලයි යට අවශ්‍යතාවය තියෙන කියලා. ඒ කියන ස්වාමිනී බලන්න ස්වාමිනී ඒ ජලය මට දෙන්න. එහෙනම් මටත් තිබහක් එන්නේ නැහැයි කියලා. ඒ කාන්තාව ජේසුට කියනවා ශ්‍රියද 11 වෙනි වගන්තිය. මහතාණෙනි වතුර අදින්නට ඔබට භාජනයක් නැත. ලිඳත් ගැඹුරුය. එබැවින් ඒ ජීවන ජලය ඔබට කොහෙන්ද? මේ ලිඳ අපට දුන්නේ අපේ පියා වන ජාකොබ්ය. ඔහුද අපගේ පුත්‍රයෝය. ඔහුද ඔබගේ පුත්‍රයෝද ගවයෝද මෙයින් පානය කළෝය. ඔබ ඔහුට උතුම් වඩා උතුම් දැයි විශාලය. ජේසුස් උත්තර කියනවා මේ වතුර බොන හැම කෙනෙකුට නැවත පිපාසය ඇති වෙයි. ඒත් මා දෙන වතුර බොන කවරෙකු කෙනෙකුටවත් කිසි කලක පිපාසය ඇති වෙන්නේ ඇති නොවන්නේ. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දියවුල් පොතක් ඇති කරයි. ශ්‍රී කතා කරමින් මහතාණෙනි මට තවත් පිපාස ඇති නොවන පිණිසත් වතුර ඇදීමට මෙපමණ දුර නැවත නොයමට නොයන පිණිසත් ඒ වතුර මට දුන මැනයි කියව. එයා හිතන්නේ මේක මේ තිබාහේ ප්‍රශ්නයක් කියලා. ඒක උන්වහන්සේ ජාකොබ් ජෝම්ට කතා කරලා කියන්නේ ඔබ ඉල්ලන්නේ මොකක්ද කියලාවත් ඔබ දන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ දන්නවා රූට් එක මොකක්ද කියලා. හැබැයි උන්වහන්සේ ඒක දෙන්න උන්වහන්සේගේ වෙලාව ගන්නවා මගේ ප්‍රේමාන්තනි. ඒක උත්තර දෙන විදිහක් තියෙනවා උන්වහන්සේ. උන්වහන්සේ මේ කාන්තාවට කතා කරලා කියනවා සමරිතානු ස්ත්‍රියට කතා කරලා කියනවා ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙයි යන්න. වතුර වලටයි ස්වාමි පුරුෂයාට සම්බන්ධයක් නැහැ. හැබැයි ජේසුස් දන්නා රූට් එකේ ප්‍රශ්නේ මොකක්ද කියලා. අංශභාග රෝගියාව මාක්තුමාගේ 2 වෙනි පරිච්ඡේදයේ ජේසුස් ගාවට අරගෙන ආවයින් පස්සේ අංශභාග රෝගියාට ජේසුස් කියන්නේ ඔබගේ පව් සමා කරන්න. මම ඔබගේ පව් සමා කරනවා යහන රැගෙන යන්න. බලන්න පව් සමාව සහ මේ රෝගය සම්බන්ධ කරන ලස්සන උන්වහන්සේ. ඔබගේ ජීවිතයේ ඇත්තටම ඕන දේ දන්නේ උන්වහන්සේ. සමහරවල් මේ චතාරිකයේ දින 40 ඔබ එක්වරු ඉඳලා උපවාස කරලා මගේ ප්‍රේමවන්තයනේ මර්ධන ක්‍රියා කරලා ඔබ මේ ලෝකයෙන් පුරවගත්ත උත්තර පැත්තක තියලා මේ ලෝකයෙන් හිර වෙච්ච තැන් මේ ලෝකයේ ඔබ මුක්කුවක් කරගත නැ තත්ත්වක ඉඳලා ජේසුම ඔබට ජීවිතේ ජේසුම කතා කරන ජේසුම බත් එක ඩීල් කරන තැනකට ස්වාමීන් වහන්සේ අද ඔබව අරගෙන එනවා. උන්වහන්සේ දන්නවා ඔබගේ මොකක්ද අඩුව ඔබගේ මොකක්ද ප්‍රශ්නය කියලා. ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේ ඔබට ඕන විදියට ඔබට ඕන වෙලාවට උත්තර දෙනවා කියලා. නැසෙක ගලකින් කුරුල්ලෝ කීප දෙනෙක්ම මරා ගන්නවා.
බලන්න පිනිසේ කාන්තාව ස්වාමීන් වහන්සේ ගාවට එනවා. අනේ ස්වාමිනී මගේ දරුවා යක්ෂාවේශ වෙලා ඉන්නවා. ඔය ඇයව සුව කරන්න කියලා. මාර්ක්තුමාගේ 7 වෙනි පරිච්ඡේදය 24 වෙනි වගන්තිය. එතකොට ජේසු කතා කළා කියන බලන්න. උන්වහන්සේ අඩුත්තර දෙමින් පළමුකොට දරුවෝ තෘප්තියට පැමිණේවා. දරුවන්ගේ කෑම කියන බල්ලන්ට දැමීම හැරි නැත ඒවා දාලසේක. ඒත් ඇය උත්තර දෙමින් එසේ ස්වාමිනී මෙසේ යට සිට බල්ලුවද දරුවන්ගේ කෑමෙන් වැටෙන කැබලේ අවුලා කති උන්වහන්සේට කීවාය. ජේසු උත්තර දෙන්නේ උන්වහන්සේගේ වෙලාව අරගෙන. උන්වහන්සේගේ කලාවටයි උන්වහන්සේ උත්තර දෙන්නේ. ඔබට මට ඕන විදිහට. මොකද උන්වහන්සේ දන්නේ උන්වහන්සේ ගාවයි තියෙන්නේ පරිපූර්ණ උත්තරය. පලස්තරයක් නෙමෙයි උත්තරය. తాවකාලික දෙයක් නෙමෙයි ඒ උත්තරය. පරිපූර්ණ උත්තරයක්. මගේ ආදරේ මන්තනේ ඒ පරිපූර්ණ උත්තරය දෙන්න ජේසු අද දවසේ බලන්නේ සුවිශේෂය කතා කරනවා. ජේසු ඒ උත්තරය ඒ අයගේ ප්‍රශ්නය ඒ අයගේ කුසගින්න තව කෙනෙකුගේ ජීවිතවලට බලපාන තැනකට අරගෙන එනවා. මොකක්ද කියන්නේ? උන්වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින් මෙවැනි පාලුකරයක මුන්ට කොහෙන් කෑම සපයා දෙන්න දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. එයාලා උත්තර හොයන තැන මගේ ප්‍රමාන්තනේ. එයාලා උත්තර හොයන්නේ ලෞකික තලයයි. එයාලගේ අවශ්‍යතාවයන් පිරිමහ ගන්න ලෞකික තලයෙන්. ජේසු එයාලට කියා දෙන දෙයක් තියෙනවා. ජේසු මේ තැනදී මේ 4000කට කෑම දෙන තැන 5000කට කෑම දෙන තැනදී උන්වහන්සේ ජුවන්තුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ කතා කළා කියනවා ඔබ ඔවුන්ට කන්න දෙන්න. එයාලව ෂොක් වෙනවා. එයාලව තක්ක මුක්කු වෙනවා. මොනවා කරන්නද හිතාගන්න බැරි වෙනවා. එයාලට මෙච්චර ප්‍රමාණයක් අපි කොහොම ගන්න දෙන්නේ? මොකද උන්වහන්සේ වචනේ කියනවා එසේ කීවේ ඔවුන් පරීක්ෂා කරන පිණිස මන්ද උන්වහන්සේ කුමක්ද කරන්න කියලා උන්වහන්සේ දැන සිටි බැවිනි කියලා. මගේ ප්‍රමාණතනේ මේ පාලුකරය මේ යථාර්ථයට ඔබ අවදි කරනවා. ඇයි අපි තනියම සටන් කරන්නේ? ඇයි අපි අවශ්‍යතාවයන් එක්ක අපි උත්තර හොයන්න හදන්නේ? ජේසු ළඟ තියාගෙන. උන්වහන්සේ හරියට ලස්සනට කියනවා. ඔබ ළඟ රොටි කීයක් තිබේදයි උන්වහන්සේ උන්ගෙන ඇසුසේක. අන්න ජේසු එයාලා හංගගත්ත දේ එළියට ගන්න විදිය. ජේසු සමරිතානුස්සයට කියනවා ඔබගේ ස්වාමිපුරුෂයාව එක්කගෙන එන්න. ජේසු මෙතන කියනවා ඔබ ළඟ ඇත්ති රොටි මොනවද? ඒ කියන්නේ එයාලව බලාගන්න තිබිච්ච දේ. එයාලගේ සංරක්ෂණය. එයාලගේ උත්තරය. එයාලගේ සැලැස්ම. එයාලා තියාගෙන හිටිය දේ ජේසු ඉල්ලනවා. ඔබ ළඟ ඇති රොටි කීයක් තිබේද? අවදි වෙන්න ඔබ ගාව තියෙන දෙයට. ඔබ ගාව තියෙන දෙයට අවදි වෙන්නේ නැතුව ඔබ ලෝකයේ ප්‍රශ්නෙට අවදි වෙන්න හදනවා. ඔබ ගාව තියෙන්නේ මොනවද? ඔබ පරිස්සම් කරගෙන ඉන්නේ මොකක්ද? ඔබ තියාගෙන ඉන්නේ මොකක්ද? ජේසු ඒ තැනට අද ඔබව මාව අවදි කරනවා මගේ ප්‍රමාන්තේනි. අපි වයයි ඒ තැන රාත තියන්න. ඒ ඉතුරු කරගත්ත සල්ලි ටිකට ඒ හංගගත්ත තැනට ඒ මගේ කියලා තියාගෙන ඉන්න කෙනාව ඒක එක්ක ඩීල් කරන්න ඒක හරි පරිස්සමට වෙන් කරගෙන තියාගන්න. ඒක කියන ඔබ ගාව තියෙන දෙයක් තියෙනවා. අද උනාසේ මේ චතාරිකේ මේ පාලු කර අත්දැකීම තුළ ඔබ ගාව තියෙන දේ මොකක්ද කියන එකට උනාසේ ඔබ අවදි කරනවා. මගේ ආදර ප්‍රමාන්දිනේ ඔබ ගාව තියෙන දේ ජේසු කතා කරලා කියනවා ඔබ ගාව රොටි කීයක් තිබේද? උනාසේ උන්ගෙන් ඇසුසේක. එවිට සතක් යයි ඔහු කිය. එවිට උනාසේ සමූහයාට බිම ඉඳ ගන්නට අනදී රොටි 7 ගෙන තුති පුදා කඩා ඔවුන් ඉදිරියේ තබන පිණිස ශ්‍රාවකයන්ට දුන්සේක. ඉඳ ගන්න කියලා කියන්නේ කන්නනේ ප්‍රේමාන්තනේ. මගේ ජීවිතයේ අවශ්‍යතාවයේදී මේක ලස්සන දෙයක්. දැන් ඒ මිනිසුන්ට ඉඳ ගන්න කියනවා රොටි 7ක් තියාගෙන. රොටි 7 මොනවා කරන්නද? 4000ක් ඉන්නවා. හැබැයි ඉඳ ගන්නවා. ඉඳ ගන්නේ කන්න. මගේ ප්‍රේමාන්තනේ ඇදහිල්ල තුළ කටයුතු කරන්න. මගේ ජීවිත අවශ්‍යතාවය දන්න ස්වාමින් වහන්සේ ඉස්සරහ ඉන්නවනම් ඔබ රොටි 7යි තියෙන්නේ කැවිලා දූවිල්ලක් වගේ රොඩ්ඩක් වගේ උත්තරයක්. ඒක කිසිම සම්බන්ධකමක් නැති තැනක ජේසු කියනවා ඉඳ ගන්න. මාර්තා මරියා ඉඳගත්තා වගේ ඉඳ ගන්න. මාර්තා වගේ ඔබගේ උත්තර හොයාගෙන හතර වටේ දුවන්නේ නැතුව මරියා වගේ ඉඳ ගන්න ප්‍රේමාන්තේනේ. ඒක ඇදහිල්ලේ පියවරක්. ඉඳ ගන්නවා කියලා කියන්නේ ඒක අහුම්කන් දීමේ පියවරක්.
ඇදහිල්ලේ පියවරක්. හරි කෑම මගේ ස්වාමින් වහන්සේ මට කොහෙන් හරි දෙනවා. එලියාට උන්වහන්සේ කපුටන්ගෙන් කෑම අරගෙන ආවා නම් උන්වහන්සේට බැරිද ඔය දේ ඔබගේ ජීවිතේ කරන්න? ඒ නිසා ඔබගේ අරගල ඉස්සරහින් ඉඳගන්න දුවන්නේ නැතුව. ජේසු පුදුම දෙයක් කරන බව විශ්වාස කරගෙන ඔබගේ ප්‍රශ්න ඉස්සරහින් ඉඳගන්න. ජේසුගේ පාමුල ඉන්න ඒ ප්‍රශ්නේ ඉස්සරහා ඉන්නේ ස්වාමින් වහන්සේ කියලා ශුද්ධාත්මයන් තුළ දකින්න. ඔබ ඉඳගන්න. යකා ඔබ කුලප්පු කරයි අරහෙ දුවන්න මෙහෙ දුවන්න උත්තර හොයාගන්න. යකා ඔබ අවුස්සයි ඇවිස්සෙන තැනට අවුස්සන්නේ ඇවිස්සෙන්නේ නැතුව ඇවිස්සෙන්න ඔබ කුණු ගොඩක් නෙමෙයි. ඒ නිසා ඔබ ඉඳගන්න ස්වාමින් වහන්සේ තුළ උන්වහන්සේ උත්තර දෙනවම තාම උත්තරයක් පේන්නේ නැහැ. රොටි අතයි තියෙන්නේ. හැබැයි ඔබ අත ඇති දේ උන්වහන්සේගේ අතට දීලා ඔබ ඉඳගන්න. ඉක්මනම 14 උන්වහන්සේ කියනවා සටන තියෙන උන්වහන්සේගේ අතේ. උන්වහන්සේ සටන් කරන්නේ. මගේ ප්‍රේමාන්තයනි ඒ නිසා අද දවස මේ තැනට අවදි වෙමු. ස්වාමීන් වහන්සේ මේ කතා කරන වචනට අවදි ඔබ ඉඳගන්න. ජේසු සකේවුස නැගිටින තැනදී මගේ ප්‍රේමාන්තනි ජේසු ලාසරස් නැගිටින තැනදී ජේසු ලුක්තමගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ තාත්තා එක්ක බලන්න එයා ජේසුත් අඬනවා. ජේසු අඬලා සකේවුස ලාසරස් මරුණා කියලා අඬලා ජේසු අඬලා උන්වහන්සේ කරන යාඥාව කොච්චර ලස්සනයිද? නැස කතා කරලා කියනවා බලන්න 41 වෙනි වගන්තිය. එවිට ඔහු ගල ඉවත් කළහ. ඉඳගන්නවා වගේම තමයි ගල ඉවත් කරනවා කියන එක. ගල ඉවත් කරනවා. නින්දෙන් ඉතින් ඒ සකරියස් සමාවෙන්න ලාසරස් එතන මැරිලා. මැරිච්ච කෙනෙක් දවස් 3ක් තැන්පත් කරගෙන ගල ඉවත් කරන්නේ නැහැ. ඒක තමයි ඇදහිල්ලේ පියවර. ගල ඉවත් කරන්න. ගල ඉවත් කරලා ස්වාමීන් කියනවා පියාණනි ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි. සෑම විටම ඔබ මට සවන් දෙන බව මම දනිමි. ඒත් මා මේ දේ කීවේ ඔබ මා එවා වදාළ බවට අවට සිටින සමූහයා අදා ගන්න පිණිසයයි වදාළ සේක. මගේ ප්‍රේමන්තයනි. එනිසා අද දවසේ ස්වාමීන් වහන්සේ බොහෝ දයාබරව මේ තැනට ඔබගේ අවදි කරනවා. උන්වහන්සේ ඔබගේ අවශ්‍යතාවය දන්නවා හරියටම දන්නවා. උන්වහන්සේ අඳුර ගන්නවා. හැබැයි අඳුර ගන්න තැන උන්වහන්සේ උත්තර දෙන්නේ උන්වහන්සේට ඕන වෙලාව විදියට. උන්වහන්සේ ගෝලයන්ට කියනවා ඔබ අත ඇතිදි දෙන්න කියලා. ඔබ අත ඇතිදි අරගෙන ස්වාමීන් වහන්සේ ආව ඉඳනවා. ඉඳලා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන විදියක් තියෙනවා ප්‍රේමාන්තනි. උන්වහන්සේ මෙසේ කියා ලාසරස් පිටතට එන්නැයි මහහඬින් වදාළ සේක මැරී සිටි තැනැත්තා පිටතට ආවේය. අරගලයට අණ කරන්නේ උන්වහන්සේ. කුණාටුවල නිශ්ශබ්ද වෙන්න මාක්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ නිශ්ශබ්ද වෙන්න නිශ්චල වෙන්න කියලා අණ කරන්නේ ස්වාමින් වහන්සේ. ඒක ස්වාමින් වහන්සේගේ දෙයක්. මගේ ප්‍රේමාන්තනික ස්වාමින් වහන්සේට අයිති දෙයක්. උන්වහන්සේට අණ කරන්න ඉඩ දෙන්න ඔබට. උන්වහන්සේ රොටි අරගෙන මොකද කරන්නේ? උන්වහන්සේ අත ඇති රොටි අරගෙන එයාලගේ අත ඇති රොටි උන්වහන්සේ අරගෙන සමවිඳගෙන අනදී රොටි සතගෙන තුති පුදා කඩා ඒවා ඔවුන් ඉදිරියේ තබන පිණිස ශ්‍රාවකයන්ට දුන්සේක. ශ්‍රාවකයෝ ඒවා ඔවුන් ඉදිරියේ තබුහ. ඉදිරියේ තියන්න. කියන්නේ උන්වහන්සේ ඔබගේ අතේ තියෙන දේ කඩලා අනිත් අයගේ ජීවිත වෙනුවෙන් බෝදෙනවා. අඩු ගානේ ජේසු බෙදලා දෙනව නෙමෙයි. එයාලා ඉස්සරහ තියනවා කැමැති විදිහට අරගෙන කන්න කියලා. මේකයි ස්වාමීන් වහන්සේ ඔබගේ මගේ ජීවිතෙන් කරගන්න දේ. තව කෙනෙකුගේ අවශ්‍යතාවය ඉස්සරහා උන්වහන්සේ ඔබව කඩලා එයාට දෙනවා. ඔබගේ ඇදහිල්ල තුළ තමයි යාලා ගැලවෙන්නට යන්නේ. ඒකයි උන්වහන්සේ ක්‍රියාපොතේ 16 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තියේ හරි ලස්සනට කතා කරලා කියන්නේ හිරගෙදර එයාලා බලාගත් අයට උන්වහන්සේ කතා කරලා කියනවා උන්වහන්සේ ඔවුන් පිටතට කැඳවා ගැලවීම ලබන පිණිස මා කුමක් කළ යුතුද යැසීය. ඔහු පිළිතුරු දෙමින් ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදා ගන්න එවිට ඔබ ගැලවෙන්නේය. ඔබද ඔබගේ ගෙයි වැසියෝද ගැලවෙන්නෝය. මුලාදෑනියට කියන්නේ එහෙමයි. තවද ඔහු ඒ මුලාදෑනියාටද ඔහුගේ ගෙදර වැසි සියල්ලන්ටද ස්වාමීන් වහන්සේගේ වචනය පහදා දුන්නා.
මගේ ප්‍රේමාන්තයනි ඔබ අදහද්දී ඔබ අයිති කරගද්දී ඔබගේ ගෙදර ගැලවෙනවා. ඒකයි කැඳවීම. ඒකයි දයාබරව ස්වාමීන් වහන්සේ අද ඔබව යොමු කරන තැන, අයිති කරගන්න තැන. එනිසා මේ හැම දෙයක්ම මේ ඔබගේ මගේ ජීවිතයේ අවශ්‍යතාවය උන්වහන්සේ අත තිබ්බයින් පස්සේ ඒ අවශ්‍යතාවය තව කෙනෙක්ව පෝෂණය කරන තැනකට ගන්නවා. උන්වහන්සේ මහ පුදුම විදියට ඔබගේ මගේ ජීවිතවල ක්‍රියා කරන්නේ. ඒකයි ජෝවාන් 4 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන්නේ. උන්වහන්සේ කතා කරලා කියන්නේ ඒකයි. මේ වතුර ධාතුගිනි වගන්තිය. මේ වතුර බොන හැම කෙනෙකුටම නැවත පිපාසය ඇති වෙන්නේ. ඒත් මා දෙන වතුර බොන කවර කෙනෙකුටවත් කිසි කලක පිපාසයක් ඇති වෙන්නේ. මා දෙන වතුර සඳහා දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුල දිය උල්පතක් ඇති කරන්නේ. ඔහු තුල ජීවත් දිය උල්පතක්. මගේ ආදර ප්‍රමාන්තනේ ඒකයි ජෝන්තුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 37 කතා කරලා කියන්නේ. මංගල්‍ය අවසානයේ උන්වහන්සේ කෑ ගහලා කතා කරලා කියනවා යමෙක් පිපාසයෙන් සිටී නම් ඔහු මා වෙතට පැමිණ පානය කෙරේවා. ශුද්ධ ලියා තිබෙන පරිදි මා කෙරෙහි අදා ගන්නා තුලින් ජීවනදායක ජල දහරා ගලන්නේය. ස්වාමීන් වහන්සේ ඔබගේ මගේ අවශ්‍යතාවය උන්වහන්සේගේ සැලැස්මකට උන්වහන්සේ අරගෙන යනවා. ඒ අවශ්‍යතාවය තුළ උන්වහන්සේගේ පාමුල අපි තියනකොට උන්වහන්සේට බාර වෙනකොට ස්වාමීන් වහන්සේ පුදුම දෙයක් ඔබගේ ජීවිතේ කරන්න යනවා. එනිසා කවදාවත් රැවටෙන්න එපා. උන්වහන්සේ අම්මා කෙනෙක්ට වඩා ඔබව සංවේදීව බලනවා. ඔබගේ අවශ්‍යතාවය උන්වහන්සේ ඉෂ්ට කරන්නේ නැත්තේ උන්වහන්සේ සුදුසු කාලයේදී ඔබට පිළිතුරු දෙන්න යන නිසා, ගැලවීම දවසේදී උන්වහන්සේ ඔබව ගලවන නිසා මගේ ප්‍රේමාන්තනි යසායා 49 උන්වහන්සේ කතා කරලා කියනවා 8 වෙනි වගන්තියේ පැහැදිලි ලෙස උන්වහන්සේගේ උත්තර දෙන රටාව ගැන උන්වහන්සේ උත්තර දෙන විදිය උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියනවා. යසායා 49 8 වෙනි වගන්තිය බලන්න මගේ ප්‍රේමාන්තනි. උන්වහන්සේ කතා කරලා කියන බලන්න 8 වෙනි වගන්තිය සුදුසු කාලෙදී මම නුඹට පිළිතුරු දී කැලවීම දවසේදී නුඹට උපකාර කරන්නෙමි. උන්වහන්සේගේ විදියක් තියෙනවා. උන්වහන්සේගේ සිතුවිලි ආස වගේ ඔබගේ මගේ සිතුවිලි පොළව වගේ. එනිසා අද අපි වෙනුවෙන් ආඥා කරනවා. මේ වැඩසටහන නරඹන ඔබ ගේ අවශ්‍යතාවය සමහර ඔබ තට්ට තනි වෙච්ච තැනක ඔබ මේ වැඩසටහන බලන්නේ. ඔබගේ ජීවිතයේ අවශ්‍යතාවයෙන් කවුරුත් දන්නේ නැහැ. ඔබ පීඩාවක අරගලයක ඉන්නේ. ඔබට තේරෙන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ කියලා. හැබැයි අපි අද ඔබට ආඥා කරනවා. ජේසු ඉන්නවා කියන දේ ශුද්ධාත්මයන් තුළ දකින්න ඔබට පුළුවන් වෙන්න කියලා. අපි ආඥා කරනවා. ඔය අරගලයේ ස්වාමීන් වහන්සේ ඔය පිපාසාව ඔබ තුළ දිය උල්පතක් මවලා ඔබ තුළ හරහා අනිත් අයගේ ජීවිතත් ගලවන තැනකට ඔබ අත ඇති දේ උන්වහන්සේගේ අතේ තියලා ඔබ නිදහස් වෙන්න ස්වාමීන් වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙන්න බලය අපි ඉල්ලලා අපි ආඥා කරනවා. සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේ වැඩසටහන නරඹන අහගෙන හැම කෙනෙකුගේ ජීවිතවලට මේ මොහොතේදී ඔබ ප්‍රකාශ වෙන්න. ඔවුන්ගේ ජීවිතවල ඇති පිපාසාව, සාගින්න, ක්ලාන්ත ගතිය, බෙලහීනකම ඔබ දකින නිසාම ඔබ අනේක වාරයක් ස්තුති කරනවා ස්වාමීනි. ඒ දකින දැකීම හරහා ඔබ ඔවුන්ගේ ජීවිත හරහා යන්න, ඔවුන්ගේ පිපාසාව ඔවුන් තුළ දිය උල්පතක් මවන දැකීමකට පෙරලන්න. ඒ තුළ ඔවුන්ගේ ජීවිත නිදහස් කරන්න, බලගතු කරන්න. සර්වපරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේ මේ හරහා ඔවුන්ගේ පිපාසාව ඔබ දන්න බව යක්ෂයාගේ හඬ නෙමෙයි ඔබ වහන්සේගේ හඬ තුළ ඒ හැම දෙයක්ම තේරුම් ගන්න බව අයිති කරගෙන වාසේ ස්පර්ශ කරන්න මගේ ස්වාමීනි නිදහස් කරන්න. Hallelujah, hallelujah. ප්‍රශංසා වේවා ස්වාමීනි. In the name of Jesus Christ, most high God, rebuke Satan, rebuke all the evil thoughts, rebuke all the negativity right now, rebuke all the loneliness. It's your power from heaven and Zion, Lord. Your jire, වාසේ සපේන ස්වාමීන් වහන්සේ නිසාම, your නිස්සේ, වාසේගේ විජයග්‍රාහී ස්වාමීන් වහන්සේ නිසාම මේ හැම ජීවිතයකටම අත තියලා නිදහස් කරලා වාසේගේ අනාවරණය, උන්ගේ ජීවිතවල ආවරණ, ඒ තිබුණු ආවරණය නිරාවරණය කරලා වාසේගේ අනාවරණය උන්ගේ ජීවිතවල ප්‍රකාශ වෙන්නට වහන්සේගේ ශුද්ධාත්ම අනුභවයෙන් උන්ව පුරවන්න සන්නද්ධ කරන්න ස්වාමිනී. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ජෙස් වේදයි.